වෙන්නේ විද්‍යුත් මාධ්‍යවල කොටසක් විදියට. එතකොට මේ රූපවාහිනිය ගැන කතා කරොත් එහෙම ගුවන් විදුලිය වගේමයි අපි ඒක ආයතනික ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ආයතනයේ කොහොමද වැඩපිළිවෙල කියලා ගත්තොත් එහෙම ටිකක් ගුවන් විදුලියට සමානයි. හැබැයි අපි දන්නවා රූපවාහිනී මාධ්‍ය කියන එක අපි මානව ඉතිහාසය ගැන කතා කරොත් එහෙම බොහොම ආකර්ශනීයම සොයා ගැනීමක් විදියට රූපවාහිනිය හඳුනා ගන්න පුළුවන්. එතකොට මේක ග්‍රීක අරුතෙන් එන ටෙලිවිෂන් කියන පදයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේක ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක්. චලන කියන්නේ දැන් දෘශ්‍යනේ ෆොටෝ එකක් ගත්තා. ඒතර මේක පොඩි චලන කියන එකෙන් අපි අරුත් දෙන්නේ අර ඒක මූව් වෙනවා අපිට පේනවානේ. රයිට්. ඒතකොට ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක් විදිහට තමයි මේ රූපවාහිනිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි පොඩි නෝට් එකක් මේකට ලියාගෙන පාඩමේ ඉදිරියට යමු. අපි ඉන්නේ 4 වෙනි පාඩමේ. අද අපි කතා කරන්නේ රූපවාහිනිය කියන මාධ්‍ය. ඒක අයිති වෙන්නේ විද්‍යුත් මාධ්‍ය යටතට. ඒතොර මාතෘකාව දා ගන්න රූපවාහිනිය පොඩි ඉරි කැලක් ගහලා විද්‍යුත් මාධ්‍ය. රූපවාහිනිය පොඩි ඉරි කැලක් ගහලා විද්‍යුත් මාධ්‍ය. ඒක යටතේ ලියා ගන්න මානව ඉතිහාසයේ වඩාත් ආකර්ශනීයම මානව ඉතිහාසයේ වඩාත් ආකර්ශනීයම sannivedana මෙවලමක් ලෙස මානව ඉතිහාසයේ වඩාත් ආකර්ශනීයම sannivedana මෙවලමක් ලෙස රූපවාහිනිය හෙවත් ටෙලිවිෂනය හඳුන්වා දිය හැක. රූපවාහිනිය හෙවත් ටෙලිවිෂනය හඳුන්වා දිය හැක. රූපවාහිනිය හෙවත් ටෙලිවිෂනය හඳුන්වා දිය හැක. එකටම ලියා ගන්න. ටෙලිවිෂනය යන පදය නිර්මාණය වී ඇත්තේ 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 දුර සහ දැකීම යන දුර සහ දැකීම යන දුර සහ දැකීම යන ග්‍රීක අරුත් ඇති ග්‍රීක අරුත් ඇති
දුර සහ දැකීම යන ග්‍රීක අරුත් ඇති වචන වලින්ය. වචන වලින්ය. ඒකටම රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක් ලෙස රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැක. චලන කියලා කියන අපිට ඒක රූප රාමු හැම යනවා පේනවනේ. ඒකට චලන රූප කියලා කියන අපි සිනමාවේදී රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක් ලෙස හඳුන්වා දිය හැක. අනුමාතෘකාවක් දාගන්න. රූපවාහිනිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම්. රූපවාහිනිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම්. රූපවාහිනිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම්. ඒක යටතේ අනුමාතෘකාවක් විදිහට ජාත්‍යන්තර වශයෙන් අපි ගුවන්විදුලිත් ඒ වගේ කතා කරානේ. ඒකට රූපවාහිනිය සම්බන්ධයෙන් කතා කරනකොට ජාත්‍යන්තර වශයෙන් මොනවද කියලා ප්‍රධාන සිදුවීම් අපි ගැන ඉස්සලම කතා කරන්නේ. ජාත්‍යන්තර වශයෙන් පොඩි අනුමාතෘකාවක් දාලා ඉලක්ක ගන්න. රූපවාහිනිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් ඒක යටතේ ජාත්‍යන්තර වශයෙන්. හරි ඒක යටතේ පොයින්ට් ලියා ගන්න. කරුණු විදියට ලියා ගන්න right. පළවෙනි කරුණ වන්නේ 1923 වසරේදී ස්කොට්ලන්ත ජාතික 1923 වසරේදී ස්කොට්ලන්ත ජාතික ජෝන් ලොගී බෙයාඩ් විසින් කතා කරලා තියෙනවා මේවා කලින් ජෝන් ලොගී බෙයාඩ් විසින් රූපවාහිනිය ලොවට දායාද කරන ලදී. ජෝන් ලොගී බෙයාඩ් විසින් රූපවාහිනිය ලොවට දායාද කරන ලදී. දෙවැනි පොයින්ට් එක විදිහට ලියා ගන්න 1953 වන විට වන විට වර්ණ රූපවාහිනිය පැමිණීම ලෝකවාසීන් අතර රූපවාහිනිය තව තවත් ජනප්‍රිය වීමට ලෝකවාසීන් අතර රූපවාහිනිය තව තවත් ජනප්‍රිය වීමට හේතු විය. ලෝකවාසීන් අතර රූපවාහිනිය තව තවත් ජනප්‍රිය වීමට හේතු විය.
හරි. අපි ප්‍රධාන කාරණා විදිහට එක් ගන්න පුළුවන් රූපවාහිනිය සොයා ගැනීම සහ වර්ණ රූපවාහිනිය සොයා ගැනීම ජාත්‍යන්තර වශයෙන් වැදගත් වුණා. එතකොට ඒ අනුව රූපවාහිනී මාධ්‍ය ගොඩාක් ප්‍රචලිත වුණා මිනිස්සු අතර. අපි දේශීය වශයෙන් ගත්තොත් එහෙම ඊළඟට දෙවැනි මාතෘකා අනුමාතෘකා විදිහට දේශීය වශයෙන් වරහන් ඇතුලේ ශ්‍රී ලංකාව තුල දේශීය වශයෙන් වරහන් ඇතුලේ ශ්‍රී ලංකාව තුල දේශීය වශයෙන් වරහන් ඇතුලේ ශ්‍රී ලංකාව තුල ඒක යටතේ පොයින්ට් ලියා ගන්න. පළවෙනි පොයින්ට් එක ශ්‍රී ලංකාව තුල පළවෙනි රූපවාහිනී නාලිකාව ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුල පළමු රූපවාහිනී නාලිකාව ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුල පළමු රූපවාහිනී නාලිකාව ලෙස සැලකෙන්නේ 1979 අප්‍රේල් 13 දී ආරම්භ කරන ලද 1979 අප්‍රේල් 13 දී ආරම්භ කරන ලද අප්‍රේල් 13 දී ආරම්භ කරන ලද ස්වාධීන රූපවාහිනී සේවයයි. ස්වාධීන රූපවාහිනී සේවයයි. ඒකටම ලියා ගන්න. එය එවකට එය එවකට එය එවකට එය එවකට පෞද්ගලික නාලිකාවක් ලෙස එවකට පෞද්ගලික නාලිකාවක් ලෙස පෞද්ගලික නාලිකාවක් ලෙස ශාන් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත. ශාන් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත. ශාන් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. එතකොට ලංකාවේ පළවෙනි රූපවාහිනී සේවය ITN කියලා කියන්නේ අපි ඒක තමයි පළවෙනි රූපවාහිනී සේවය. හැබැයි ඒක 1973 4 වෙනි මාසේ 13 ආරම්භ කරලා තියෙන්නේ පෞද්ගලික නාලිකාවක් විදිහට ශාන් වික්‍රමසිංහ කියන මහත්තයා තමයි ඒක ආරම්භ කරලා තියෙන්නේ. දැන්ට TNL එක කරන්නේ මේ මහත්තයා ශාන් වික්‍රමසිංහ කියන මහත්තයා right. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එක විදිහට ලියා ගන්න. කෙසේ වෙතත් දෙවෙනි පොයින්ට් එක විදිහට කෙසේ වෙතත්
1979 ජුනි 5 වන දින 1979 ජුනි 5 වන දින ජුනි 5 වන දින ස්වාධීන රූපවාහිනිය රජයට පවරාගෙන ඇත. ස්වාධීන රූපවාහිනිය රජයට පවරාගෙන ඇත. right එතකොට 1979 වෙනකොට ඒක රාජ්‍ය ආයතනයක් බවට පත් වෙනවා right ස්වාධීන ওই ITN එක කියන එක. ඊළඟට තුන්වෙනි පොයින්ට් එක ඉදිරියට ලියා ගන්න 1982 දී පාර්ලිමේන්තු පනතක් ලෙස ජාතික රූපවාහිනිය පාර්ලිමේන්තු පනතක් ලෙස ජාතික රූපවාහිනිය සංස්ථාපනය කරන කියන්නේ සංස්ථාවක් විදිහට ඒක පාර්ලිමේන්තුවේ පාස් කරනවා කියන එකයි. සංස්ථාපනය කර ජාතික රූපවාහිනිය සංස්ථාපනය කර ආරම්භ කර ඇත. ජාතික රූපවාහිනිය සංස්ථාපනය කර ආරම්භ කර ඇත. කියන්නේ රූපවාහිනී සංස්ථාව කියන්නේ එක සංස්ථාවක් විදිහට පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා තියෙනවා 1982 දී. right ඊළඟට අලුත් ඒකෙම තව අලුත් පොයින්ට් එකක් විදිහට ලියා ගන්න. වර්තමානය වන විට පෞද්ගලික රූපවාහිනී නාලිකා 20කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ දැකගත හැකිය. වර්තමානය වන විට පෞද්ගලික රූපවාහිනී නාලිකා 20කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ දැකගත හැක. ශ්‍රී ලංකාව තුළ දැකගත හැක. right එතකොට අපේ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන කරුණු කීපයක් ලියාගත්තේ රූපවාහිනී මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට ලෝකෙ තියෙන. හරි. අපි ඊළඟට කතා කරන්නේ රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය.
අලුත් මාතෘකාවක්. රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. right රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන කතා කරනකොට මේක ගුවන් විදුලියකට බෙහෙවින් සමානයි. right අපි කලින් සාකච්ඡා කරා වගේ රූපවාහිනිය කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක්. එතකොට හැබැයි මේක ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක් වුණාට වෙනස්කමක් තියෙනවා අපි ගුවන් විදුලියත් එක්ක කතා කරනකොට. වෙනස්කම තමයි මේකේ තියෙන තාක්ෂණික ක්‍රියාකාරකම් ගුවන් විදුලියට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. right එතකොට ඒ හින්දා මේක චලන ශ්‍රව්‍ය දෘශ්‍ය චලන මාධ්‍යයක් හින්දා මේකේ තියෙන තාක්ෂණික ක්‍රියාවලිය ගොඩක් ඉස්සරහින් තියෙන. ඒක හින්දා රූපවාහිනියට වඩා අපි කියනවා ටිකක් ඇඩ්වාන්ස් කියලා. ගුවන් විදුලියට වඩා අපි ටිකක් ඇඩ්වාන්ස් කියලා කියනවා රූපවාහිනී මාධ්‍ය කියන එක. right එතකොට අපි ලියාගන්නේ මාතෘකාව විදිහට දාගත්තේ රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ඒක යටතේ නෝට්ස් ටිකක් තියෙනවා අද ඉතින්. මේකින් කියන්නේ ඒක යටතේ රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද ගුවන් විදුලියට බෙහෙවින් සමාන වේ. ගුවන් විදුලියට බෙහෙවින් සමාන වේ. ගුවන් විදුලියට බෙහෙවින් සමාන වේ. නමුත් අප පෙරද සාකච්ඡා කළ පරිදි රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේද ගුවන් විදුලියට බෙහෙවින් සමාන වේ. නමුත් අප පෙරද සාකච්ඡා කළ පරිදි රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය හා චලන මාධ්‍යයක් වන නිසා රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය හා චලන මාධ්‍යයක් වන නිසා නමුත් අප පෙරද සාකච්ඡා කළ පරිදි රූපවාහිනිය යනු ශ්‍රව්‍ය දෘශ්‍ය හා චලන මාධ්‍යයක් වන නිසා ගුවන් විදුලියට වඩා තාක්ෂණික කටයුතු වලට වැඩි නැඹුරුවක් ගුවන් විදුලියට වඩා තාක්ෂණික කටයුතු වලට වැඩි නැඹුරුවක් රූපවාහිනිය තුල දක්නට ඇත. ගුවන් විදුලියට වඩා තාක්ෂණික කටයුතු වලට වැඩි නැඹුරුවක් රූපවාහිනිය තුල දක්නට ඇත. තාක්ෂණික කටයුතු වලට වැඩි නැඹුරුවක් රූපවාහිනිය තුල දක්නට ඇත. ඒකටම ලියා ගන්න. ගුවන් විදුලි මාධ්‍යයන් සමග සැසඳීමේදී ඒකටම ගුවන් විදුලි මාධ්‍යයන් සමග සැසඳීමේදී රූපවාහිනී සේවාවක විශේෂතා රැසක් පවතී.
ගුවන් විදුලි මාධ්‍ය සමග සැසඳීමේදී රූපවාහිනී සේවාවක විශේෂතා රැසක් පවතී. විශේෂතා රැසක් පවතී. එනම් ග්‍රාහකයාට ඇසට පෙනෙන ලෙස වේශ නිරූපණය හා වේශ නිරූපණය කමාවක් පසුතල නිර්මාණය වේශ නිරූපණය පසුතල නිර්මාණය රූපවාහිනී මැදිරි ඉදිරිපත් කිරීම යනාදිය කොතනද මිස් වුනේ? කොතනද දුව මිස් වුනේ? මම මේ වාක්‍යම නැවත කිව්වොත් එනම් ග්‍රාහකයාට ඇසට පෙනෙන ලෙස වේශ නිරූපණය පසුතල නිර්මාණය ඔව් සර් දැන් කිව්වා කියන්න පුළුවන්ද? රයිට් මම කියමින් හිටියේ ගුවන් විදුලි මාධ්‍යයක් සමග සැසඳීමේදී රූපවාහිනී සේවාවක විශේෂතා රැසක් පවතී. ගුවන් විදුලි මාධ්‍යයක් සමග සැසඳීමේදී රූපවාහිනී සේවයක විශේෂතා රැසක් පවතී. එනම් ග්‍රාහකයාට ඇසට පෙනෙන ලෙස වේශ නිරූපණය කමාවක් ඔය මේකප් එහෙම කරන්නේ ඒවයි වේශ නිරූපණය පසුතල නිර්මාණය හා රූපවාහිනී මැදිරි ඉදිරිපත් කිරීම යනාදිය සංදේශය තුළ සංකලනය වී ඇත. හරි සංදේශය තුළ සංකලනය වී ඇත. මේ කියන්නේ දැන් අපි ගුවන් විදුලිය අපිට පේන්නේ නැහනේ. ගුවන් විදුලිය පේනවා ගුවන් විදුලියේ වැඩසටහන් අපිට පේන්නේ අපි ඒවා ශ්‍රවණය කරන එකනේ කරන්නේ. හැබැයි මේ රූපවාහිනී මාධ්‍ය තුල අපි ටීවී එක දැම්මම අපිට පේනවා නේද? එතකොට ගුවන් විදුලියෙන් එන සංදේශයකට වඩා රූපවාහිනී මාධ්‍ය තුලින් අපි ලබා ගන්නා සංදේශයක වෙනස්කමක් තියෙනවා.
රයිට් ඒක හින්දාම තමයි ඒක ආකර්ෂණීය වෙන්නේ ගුවන්විදුලියටත් වඩා. ඒ වෙනස්කම තමයි අපිට චලන රූප විදියට මේක පේනවා ඒ වගේම ශ්‍රවණය වෙනවා. මේ දෙකම කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් මේක. එතෙන්දී ග්‍රාහකයාගේ පැත්තෙන් ගත්තොත් එහෙම ගුවන්විදුලි සංදේශයකට වඩා රූපවාහිනී සංදේශයක් තුළ නොයෙකුත් දේවල් එකතු වෙලා තියෙනවා. වේශ නිරූපණය කියන්නේ ලස්සනට මේකක් දාලා මිනිස්සු ලස්සන කරලා නිගන්නේ නේද? නැත්තම් අර ඉඳී නේද? අපි වගේ ඉඳී ඔක්කොම. ඒක ලස්සනට පේනවා අපිට. ඊට පස්සේ ලස්සන පසුතල නිර්මාණය වගේ දේවල් තියෙනවා. මල් තියලා නේද? ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ රූපවාහිනී මැදිරි ඉදිරිපත් කිරීම තියෙනවා. ලයිට්ස් දාලා ලස්සනට ඒවා හදලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් එක්ක ලස්සනට සංකලනය වෙලා තමයි අපිට සංදේශය රූපවාහිනිය තුලින් ලැබෙන්නේ. right? ඒ හින්දා වෙනසක් තියෙනවා ගුවන්විදුලි මාධ්‍යයට වඩා. හරි ඊළඟට අනුමාත්‍රකාව දාගන්න රූපවාහිනී ආයතනයක දැකගත හැකි විවිධ වැදගත් අංශ. රූපවාහිනී මාධ්‍යයක දැකගත හැකි විවිධ වැදගත් අංශ. රූපවාහිනී මාධ්‍යයක දැකගත හැකි විවිධ වැදගත් අංශ. අපි ඒ කොටස ලියන්න කලින් අපි බලමු කොහොමද මේ රූපවාහිනිය කියන එක අද දක්වා ආපු ගමන් මඟ කොහොමද කියලා. මේක සරලව විකාශනය වෙන මේ වීඩියෝ පාඩයක්. අපි ඒක බලමු කොහොමද රූපවාහිනිය එදා ඉඳලා අද දක්වා ආපු තාක්ෂණික ගමන් මඟ මොන වගේද කියලා. ඒක බලලා ඉවරලා අපි විවිධ අංශ ගැන කතා කරමු. In 100 years, the TV has taken many shapes and sizes. Here's the evolution of the television from the 1920s to today. The 1920s gave us the mechanical television. The first model had a small display on the right and a huge cabinet. These first TVs were very simple in comparison to our technology today. They implemented peculiar shapes, such as the octagon television. Although the technology was impressive, the video quality was not. Facial features were not recognizable unless makeup was worn in a specific way. In the 1930s, we saw more refined televisions, with better designs and resolution. This decade saw a giant leap in video quality, from 100 scan lines at the start of the decade to 405. The 1940s brought us even higher resolutions, including the NTSC standard of 480 lines of resolution and better audio. In the 1940s, it was difficult to produce CRT screens larger than 12 inches. So big screen TVs implemented projection techniques. The 1950s brought us the short-lived porthole televisions, but most importantly, it brought us the NTSC color standard. But not many color televisions were sold until the following decade. The sales of color TVs boomed in the 60s. They were now more affordable and the colors more vivid.
1970s brought TV designs for every taste and need. There was the upgradable television with easily accessible circuit boards. The futuristic televisions, which implemented curvy design patterns. The colorful TVs that looked more like toys. And the portable combos, which normally included radios and cassette decks. The 1980s was the end of the TV as furniture era. These were replaced with color projection TVs with larger screens and minimalist cabinets. The Space Command was one of those color projection TVs. The 1980s gave way to the first LCD TVs. They were tiny and pixelated, but it was a huge step forward. These portable TVs were a lot more affordable and included additional functions. This decade was all about Sony's Trinitron technology. As Sony's patent had run out, all competitors were free to use the technology. Combos such as this became really popular in the 1990s. They included FM radio and VCR. In the 1990s, Casio continued to improve their portable LCD TVs. A preview of one of the biggest tech of the following decade was introduced at the end of the 1990s, the Flat HD TV, priced around $7,000. Throughout the 2000s, CRT TVs were still very popular, as they were inexpensive and could access HD channels using a converter box. During this decade, LCD tech was finally able to compete with plasma, giving us LCD HD TVs. Then LED TVs arrived, which were superior to both. Whoa! Oh my! A few brands experimented with ambience lighting to make the TVs more immersive. Through the decade, HD TVs became pretty smart. They were able to display content from your computer, as well as connect to different services on the internet. We started the 2010s with the best combination of tech money can buy. 4K, LED, and 3D, which all had just been introduced. Curved screens became the premium feature for a few years. It was meant to reduce glare and improve immersion by taking advantage of our peripheral vision. This works well for computer monitors, but it is barely noticeable on TVs. Something truly impressive was the introduction of wallpaper TVs. These are almost as thin as a credit card. The latest feature is ambient mode, which lets you match your TV to your decor.
It allows you to display your TV as art or to match your wallpaper. "2020 promises many new technologies, such as the rollable TV. It is completely hidden when it's off, and when it's on, it grows to the size of the content or application. This is great for calendar and music apps, and avoids the black bars in extra-wide movies." This is another discrete TV technology, but it will likely be used more for decoration and art than for entertainment. The double-sided TV will be great for gaming and for commercial applications. Tech is changing really fast, and so are our TVs. What do you think is next for the evolution of television? හරි. සෑහෙන වෙනස් වෙලා නේද ටෙලිවිෂන් එක. රයිට්. අපි එතකොට රූපවාහිනී ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න හදන්නේ. අපි ඒ ගැන කතා කරනකොට දැන් අපි ඉස්සෙල්ලා කතා කරා තාක්ෂණික නැඹුරුවක් වැඩිපුර තියෙනවා කියලා. රයිට්. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගත්තා රූපවාහිනී ආයතනයක දැකගත හැකි විවිධ වැදගත් අංශ. රූපවාහිනී ආයතනයක දැකගත හැකි විවිධ වැදගත් අංශ. අපි අර කලින් කතා කරපුවා වගේමයි මේකේ තියෙනවා ප්‍රධාන අංශ අපිට හතරක් ගැන කතා කරන්න පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි ප්‍රවෘත්ති අංශය. පළවෙනි එක තමයි ප්‍රවෘත්ති අංශය. දෙවැනි එක තමයි වැඩසටහන් අංශ. ප්‍රවෘත්ති අංශය වැඩසටහන් අංශ. තුන්වෙනි එක තාක්ෂණික ශිල්පීන්. හතරවෙනි එක දැන්වීම් අංශය. වැදගත්ම කියලා මේ හතර තමයි ගන්න පුළුවන්. ප්‍රවෘත්ති අංශය, වැඩසටහන් අංශ, තාක්ෂණික ශිල්පීන්, හතරවෙනි එක දැන්වීම් අංශය. මේ හතරෙන් පස්සේ අපි ලියාගමු මේ එකෙන්ක සම්බන්ධයෙන් පොඩි මොනවද මේවයි කරන්නේ කියන එක සම්බන්ධයෙන් පොඩි නෝට් එකක් අපි ලියාගමු. පළවෙනි එක එතකොට අපි පළවෙනි එක විදිහට අපි නෝට් එකක් ලියාගන්නේ ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ මේවා දන්නවා අපි කලින් කතා කරා. ඒතර ගුවන්විදුලිය වගේම තමයි ලොකු වෙනස්කම් නැහැ. එතකොට රූපවාහිනී ආයතනයක දැකගත හැකි අංශ වලින් පළවෙනි එක විදිහට අපි දැන් කතා කරන්නේ ප්‍රවෘත්ති අංශය. ඒකේ යටතේ අපි ලියාගමු ප්‍රවෘත්ති අංශය. ලියලා ඉවර වෙලා ටිකක් කතා කරමු මොකද්ද මේ ප්‍රවෘත්ති අංශය කියලා. දන්නවා ඔයගොල්ලෝ ගුවන්විදුලියට සමානයි මේක. වටිනාකමක් ඇති තොරතුරක් ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරක් උපමාධ්‍යයෙන් ලබා ගැනීම ප්‍රවෘත්ති අංශයේ කාර්යයයි. ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරක් රූප මාධ්‍යයෙන් ලබා ගැනීම ප්‍රවෘත්ති අංශයේ කාර්යයයි. ප්‍රවෘත්ති අංශයේ කාර්යයයි. එකටම ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරක් රූප මාධ්‍යයෙන් ලබා ගැනීම ප්‍රවෘත්ති අංශයේ කාර්යයයි. එකටම ප්‍රවෘත්ති වැඩසටහන් අංශය
ප්‍රවෘත්ති වැඩසටහන් අංශය ඉතා වැදගත් සහ කාර්යබහුල ස්ථානයකි. එකටම ඒ සඳහා ස්ථිර සේවකයින් ඒ සඳහා ස්ථිර සේවකයින් ඒ සඳහා ස්ථිර සේවකයින් මාධ්‍යවේදීන් ලෙස ස්ථිර සේවකයින් මාධ්‍යවේදීන් ලෙස ස්ථිර සේවකයින් මාධ්‍යවේදීන් ලෙස ප්‍රවෘත්ති සැපයීම සිදු කරයි. ප්‍රවෘත්ති සැපයීම සිදු කරයි. ඒ සඳහා ස්ථිර සේවකයින් මාධ්‍යවේදීන් ලෙස ප්‍රවෘත්ති සැපයීම සිදු කරයි. ඒ සඳහා ස්ථිර සේවකයින් මාධ්‍යවේදීන් ලෙස ප්‍රවෘත්ති සැපයීම සිදු කරයි. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් සිටින නිදහස් වාර්තාකරුවන්. ඒගොල්ලෝ ස්ථිර කට්ටිය නෙවෙයි. ඒගොල්ලෝ නිදහසේ තමන්ගේ වාර්තා කරන කටයුතු කරන්නේ. ස්ථිර නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඕන මාධ්‍යයකට ඕනම රූපවාහිනී ආයතනයකට තොරතුරු දෙන්න පුළුවන්. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් සිටින නිදහස් වාර්තාකරුවන් වරහන් ඇතුලේ මොවුන් ස්ථිර සේවකයින් නොවේ. වරහන් ඇතුලේ මොවුන් ස්ථිර සේවකයින් නොවේ. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් සිටින නිදහස් වාර්තාකරුවන් වරහන් ඇතුලේ මොවුන් ස්ථිර සේවකයින් නොවේ. මගින්ද වරහන වහලා මගින්ද රූපමය තොරතුරු වාර්තා ගෙන්වා ගනු ලැබේ. රූපමය තොරතුරු වාර්තා ගෙන්වා ගනු ලැබේ. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් සිටින නිදහස් වාර්තාකරුවන් වරහන් ඇතුලේ මොවුන් ස්ථිර සේවකයින් නොවේ. මගින්ද රූපමය තොරතුරු වාර්තා ගෙන්වා ගනු ලැබේ. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් ඉන්න ඔය ගම්වල ඈත පළාත්වල නගරෙත් ඉන්නවා. නිදහස් කට්ටිය ඉන්නවා. නිදහස් වාර්තාකරුවන්. රයිට්? ඒතර ඒගොල්ලෝ සේවයක ස්ථිර සේවකයින් නෙවෙයි. ඒගොල්ලොත් තමන්ට තියෙන නිවුස් විවිධ රූපවාහිනී ආයතන වලට ලබා දෙනවා. රයිට්?
එතකොට ඒකටම ලියා ගන්න විදේශීය ප්‍රවෘත්ති සේවා මගින් කමාවක් විදේශීය ප්‍රවෘත්ති සේවා මගින් කමාවක් අන්තර්ජාලයේ ඔස්සේ හා විදේශීය ප්‍රවෘත්ති සේවාවන් මගින් කමාවක් අන්තර්ජාලය ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ හා විවිධ විදේශීය ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් විවිධ විදේශීය ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් විවිධ විදේශීය ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් විදෙස් පුවත් සඳහා රූපමය ප්‍රවෘත්ති ලබා ගනු ලැබේ. විදෙස් පුවත් සඳහා රූපමය ප්‍රවෘත්ති ලබා ගනු ලැබේ. රූපමය ප්‍රවෘත්ති ලබා ගනු ලැබේ. ඒකටම වර්තමානයේදී පුරවැසියන්ගෙන් පවා පුරවැසියන්ගෙන් පවා වර්තමානයේදී පුරවැසියන්ගෙන් පවා විවිධ ප්‍රවෘත්ති වටිනාකම් ඇති තොරතුරු ලබා ගැනීම දැකගත හැක. විවිධ ප්‍රවෘත්ති වටිනාකම් ඇති තොරතුරු ලබා ගැනීම දැකගත හැක. වර්තමානයේදී පුරවැසියන්ගෙන් පවා විවිධ ප්‍රවෘත්ති වටිනාකම් ඇති තොරතුරු ලබා ගැනීමද දැකගත හැක. ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වේ. ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වේ. ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වේ. හරි. අපි කතා කරේ රූපවාහිනී ආයතනයක තියෙන ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන්, right? මේකත් ගුවන්විදුලිය වගේම තමයි හොඳ කාර්යබහුල වැදගත් ස්ථානයක්. එතකොට ආයතනයේ සිටින ස්ථිර සේවකයෝ ඉන්නවා ප්‍රවෘත්ති සපයන මාධ්‍යවේදීන්. ඒ වගේම නිදහස් මාධ්‍යවේදියෝ ඉන්නවා. මේගොල්ලෝ ස්ථිර නැහැ. හැබැයි ඒගොල්ලොත් රූපවාහිනියට අවශ්‍ය ප්‍රවෘත්ති, රූපවාහිනී නාලිකාවලට අවශ්‍ය තොරතුරු ප්‍රවෘත්ති ලබා දෙනවා. මීට අමතරව විදේශ පුවත් සඳහා අන්තර්ජාලය පාවිච්චි කරනවා. විදේශ ප්‍රවෘත්ති විදේශ රටවල් වල තියෙන ප්‍රවෘත්ති පාවිච්චි කරනවා. ඊට පස්සේ ප්‍රවෘත්ති මූලාශ්‍ර පාවිච්චි කරනවා. මේ වගේ දේවල් වලින් විදේශ පුවත් සපයා ගන්නවා. ඒ වගේම අපි ඔය දැකලා තියෙනවා යූ රිපෝට් වගේ සිරසෙහිම මම දැකලා තියෙනවා නේද? යන්නේ විවිධ කියන්නේ සාමාන්‍ය මිනිස්සුත් රෙකෝඩ් කරලා රූපවාහිනී නාලිකාවලට ප්‍රවෘත්ති විදියට ලබා දෙනවා.
ඒතකොට ඒ වගේ දේවලුත් අද වෙනකොට අපිට දැක ගන්න පුළුවන් සාමාන්‍ය පුරවැසියන් විසින් සිදු කරන. එතකොට මේ අංශයේ ප්‍රධානියා වෙන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ. ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා තමයි ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා විදිහට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. right. දෙවනි ප්‍රවෘත්ති අංශයට පස්සේ දෙවනි එක ඉන්නේ වැඩසටහන් අංශ. වැඩසටහන් අංශ. වැඩසටහන් අංශ. වැඩසටහන් අංශය යටතේ ලියා ගන්න. රූපවාහිනී ආයතන තුල විවිධ වැඩසටහන් අංශ පවතී. රූපවාහිනී ආයතන තුල විවිධ වැඩසටහන් අංශ පවතී. ඒ කියන්නේ එකක් නෙවෙයි වැඩසටහන් අංශ ගොඩක් තියෙනවා. රූපවාහිනී ආයතන තුල විවිධ වැඩසටහන් අංශ පවතී. ඒකටම අන්තර්ගතය හා ආකෘතිය තෝරා ගැනීම. අන්තර්ගතය හා ආකෘතිය තෝරා ගැනීම අන්තර්ගතය හා ආකෘතිය තෝරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීම කමාවක්. අන්තර්ගතය හා ආකෘතිය තෝරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීම කමාවක්. අන්තර්ගතය හා ආකෘතිය තෝරා ගැනීම හෝ නිර්මාණය කර ගැනීම කමාවක්. එම වැඩසටහන් නිෂ්පාදනය කිරීම නිෂ්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම ඒ වැඩසටහන් අංශවල වගකීමයි. නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඒ වැඩසටහන් අංශවල වගකීමයි. ඒ වැඩසටහන් අංශවල වගකීමයි. වරහන් ඇතුලේ ළමා වැඩසටහන්, කාන්තා වැඩසටහන්, ආගමික වැඩසටහන් වගේම ළමා වැඩසටහන්, කාන්තා සහ ආගමික වැඩසටහන් යන ආදී වරහන් ඇතුලේ ළමා වැඩසටහන, ආගමික, කාන්තා වගේ එක වැඩසටහන් වරහන් ඇතුලේ. ඒකටම එතකොට ලියා ගමු. මේ සඳහා වැඩසටහන් අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකවරුන් සිටින අතර වැඩසටහන අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකවරුන් සිටින අතර මෙහිදී අධ්‍යක්ෂ යනුවෙන් හඳුන්වන්නේ නිෂ්පාදකවරුන් සිටින අතර මෙහිදී අධ්‍යක්ෂ යනුවෙන් හඳුන්වනුයේ යම් වැඩසටහනක් අධ්‍යක්ෂක යනුවෙන් හඳුන්වනුයේ යම් වැඩසටහනක්
නිර්මාණාත්මක වශයෙන් නිම කිරීමට යම් වැඩසටහනක් නිර්මාණාත්මක වශයෙන් නිම කිරීමට අධ්‍යක්ෂය යනුවෙන් හඳුන්වනුයේ යම් වැඩසටහනක් නිර්මාණාත්මක වශයෙන් නිම කිරීමට නායකත්වය ලබා දෙන තැනැත්තා වේ. 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 එමෙන්ම නිෂ්පාදක යනු නිෂ්පාදක යනු එම වැඩසටහන නිර්මාණාත්මකව නිම කිරීම සඳහා එම වැඩසටහන නිර්මාණාත්මකව නිම කිරීම සඳහා එම වැඩසටහන නිර්මාණාත්මකව නිම කිරීම සඳහා අවශ්‍ය සියල්ල සැලසුම් කර සපයා දෙන තැනැත්තා වේ. නිර්මාණාත්මකව නිම කිරීම සඳහා අවශ්‍ය සියල්ල සැලසුම් කර සපයා දෙන තැනැත්තා වේ. නිෂ්පාදක යනු එම වැඩසටහන නිර්මාණාත්මකව නිම කිරීම සඳහා අවශ්‍ය සියල්ල සැලසුම් කර සපයා දෙන තැනැත්තා වේ. right ඒකටම ලියා ගන්න. අද වන විට බොහෝ වැඩසටහන් අනුග්‍රාහක වැඩසටහන් බවට පත්ව තිබීම බහුලව දැකගත හැක. අද වන විට බොහෝ වැඩසටහන් අනුග්‍රාහක වැඩසටහන් බවට පත්ව තිබීම බහුලව දැකගත හැක. අද වන විට බොහෝ වැඩසටහන් අනුග්‍රාහක වැඩසටහන් බවට පත්ව තිබීම බහුලව දැකගත හැක. right අපි මේ කතා කරේ වැඩසටහන් අංශ පිළිබඳව. වැඩසටහන් අංශ ගොඩාක් තියෙන්න පුළුවන්. ළමා ආගමික කාන්තා එක ඒවා තියෙන්න පුළුවන්. වාර්තා වැඩසටහන් මේ ආදී නොයෙකුත් වැඩසටහන් සඳහා වැඩසටහන් අංශ තියෙන්න පුළුවන්. ඒකේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. එයා තමයි ඒක නිර්මාණාත්මකව වැඩේ අවසන් වෙනකම්ම එයා තමයි ඒකේ නායකත්වය ගන්න. ඒ වගේම නිෂ්පාදක කෙනෙක් ඉන්නවා. එයා අවශ්‍ය සියලු දේ සපයනවා මේ නිර්මාණය. එහෙම නැත්නම් වැඩසටහනෙන් ඒ වැඩසටහන අංශය තුලින් සිදු කරන නිර්මාණ කාර්යය අවශ්‍ය විදිහට කරගෙන යන අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා. ඒකට අද වෙනකොට තියෙන දෙයක් තමයි බොහෝ අනුග්‍රාහක වැඩසටහන් තමයි අපිට දැනගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ කවුරු හරි අනුග්‍රාහකත්වයක් දෙනවා. ඒ තුලින් තමයි වැඩසටහන විකාශනය වෙන්නේ. right? ඒතකොට වැඩසටහන අංශයත් රූපවාහිනී මාධ්‍ය තුල වැඩසටහන අංශත් රූපවාහිනී මාධ්‍ය තුල ඊටාම වැදගත් අංශ විදිහට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. right තුන්වෙනි කාරණය විදිහට අපි ගන්නේ තාක්ෂණික ශිල්පීන්. තුන්වෙනි කාරණය විදිහට අපි ගන්නේ තාක්ෂණික ශිල්පීන්. තාක්ෂණික ශිල්පීන්. ඒක යටතේ
දිනෙන් දින වෙනස් වන හා අලුත් වන 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 රූපවාහිනී තාක්ෂණය තුල දිනෙන් දින වෙනස් වන හා අලුත් වන රූපවාහිනී තාක්ෂණය තුල වැඩසටහන් නිෂ්පාදනය කිරීමට රූපවාහිනී තාක්ෂණය තුල වැඩසටහන් නිෂ්පාදනය කිරීමට දිනෙන් දින වෙනස් වන හා අලුත් වන රූපවාහිනී තාක්ෂණය තුල වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හා ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදනය කිරීමට හා ඉදිරිපත් කිරීමට නිෂ්පාදනය කිරීමට හා ඉදිරිපත් කිරීමට තාක්ෂණික සහාය ලබා දෙන්නේ තාක්ෂණික ශිල්පීන් වේ. තාක්ෂණික සහාය ලබා දෙන්නේ තාක්ෂණික ශිල්පීන් වේ. තාක්ෂණික සහාය ලබා දෙන්නේ තාක්ෂණික ශිල්පීන් වේ. වරහන් ඇතුලේ ආලෝක කරන ශිල්පීන්, කැමරා ශිල්පීන්, වගේ පිරිස්. හරිද? කියන්නේ තාක්ෂණිකව ටෙක්නොලොජි එක පැත්තෙන් උදව් කරන කට්ටිය. ආලෝක කරන ශිල්පීන්, කැමරා ශිල්පීන් වගේ අය. තව ඉන්නවා ගොඩක් ඈ. පරිගණක ශිල්පීන්, වැඩසටහන් කියන්නේ පරිගණක වැඩසටහන් කරන අය, ඒ වගේ අය. ශබ්ද පරිපාලන ශිල්පීන් වගේ ගොඩක් අය ඉන්නවා. වරහන් ඇතුලේ තුනක් විතර ලියා ගන්නකො. ආලෝක කරන ශිල්පීන්, කැමරා ශිල්පීන්, ශබ්ද පරිපාලන ශිල්පීන්. right? වරහන වහලා ලියා ගන්න ඒ ඡේදයටම වැඩසටහන් වල ගුණාත්මක භාවය රඳා පවතින්නේ වැඩසටහන් වල ගුණාත්මක භාවය රඳා පවතින්නේ වැඩසටහන් වල ගුණාත්මක භාවය රඳා පවතින්නේ ඒ සඳහා යොදා ගන්නා තාක්ෂණික උපකරණ හා වැඩසටහන් වල ගුණාත්මක භාවය රඳා පවතින්නේ ඒ සඳහා යොදා ගන්නා තාක්ෂණික උපකරණ හා එම උපකරණ මෙහෙවන තාක්ෂණික උපකරණ හා එම උපකරණ මෙහෙවන තාක්ෂණික තාක්ෂණික උපකරණ හා එම උපකරණ මෙහෙවන තාක්ෂණික ශිල්පීන්ගේ සංයෝගය හා කියන්නේ එකතු වීම සංයෝගය හා දක්ෂතා මත සංයෝගය හා දක්ෂතා මත වන බැවින් දක්ෂතා මත වන බැවින් දක්ෂතා මත වන බැවින් හොඳින් පුහුණු කරන ලද තාක්ෂණික ශිල්පීන් හොඳින් පුහුණු කරන ලද තාක්ෂණික ශිල්පීන් හොඳින් පුහුණු කරන ලද තාක්ෂණික ශිල්පීන්
හොඳින් පුහුණු කරන ලද තාක්ෂණික ශිල්පීන් රූපවාහිනී ආයතනයකට බෙහෙවින් වැදගත් වේ. රූපවාහිනී ආයතනයකට බෙහෙවින් වැදගත් වේ. රූපවාහිනී ආයතනයකට බෙහෙවින් වැදගත් වේ. right අපි මේ කතා කරේ තාක්ෂණික ශිල්පීන් ගැන. මේ තාක්ෂණික ශිල්පීන් ගුවන්විදුලිය වගේමයි. හැබැයි මෙතන ශ්‍රව්‍ය හා දෘශ්‍ය දෙකම තියෙන හින්දා ආලෝකකරණය කැමරා ශිල්පීන් වගේ අයත් මේවට එකතු වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන තව දෙයක් තමයි මේ තාක්ෂණික උපකරණ සහ මේ ශිල්පීන්ගේ හොඳ සුසංයෝගයක්, හොඳ එකතු වීමක් සහ ඒගොල්ලන්ගේ පුද්ගල දක්ෂතා, හොඳට පුහුණු කරපු පුද්ගල දක්ෂතා තියෙනවා නම් මේ තාක්ෂණික ශිල්පීන්ගේ වැඩසටහන් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමකට ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ වගේ පුහුණු ශ්‍රමයක් තියෙන ශ්‍රමිකයෝ තාක්ෂණික ශිල්පීන් හරිම වැදගත් වෙනවා රූපවාහිනී ආයතනයකට. right අපි මේ කතා කරේ තාක්ෂණික ශිල්පීන් සම්බන්ධයෙන්. ඊළඟට අවසාන වශයෙන් දැන්වීම් අංශය. දැන්වීම් අංශය. දැන්වීම් අංශය යටතේ පුවත්පත් මාධ්‍ය හා ගුවන්විදුලි මාධ්‍යයට සාපේක්ෂව පුවත්පත් මාධ්‍ය හා ගුවන්විදුලි මාධ්‍යයට සාපේක්ෂව පුවත්පත් මාධ්‍ය හා ගුවන්විදුලි මාධ්‍යයට සාපේක්ෂව රූපවාහිනී සේවාවක දැන්වීම් පළ කිරීමට රූපවාහිනී සේවාවක දැන්වීම් පළ කිරීමට පුවත්පත් මාධ්‍ය හා ගුවන්විදුලි මාධ්‍යයට සාපේක්ෂව රූපවාහිනී සේවාවක දැන්වීම් පළ කිරීමට අධික වියදමක් වැය වේ. අධික වියදමක් වැය වේ. අධික වියදමක් වැය වේ. මෙහිදී රූපවාහිනී විකාශන කාලය තුල 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 විවිධ වැඩසටහන් විකාශනය වන අතර 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 එම වැඩසටහන් අතරතුර දැන්වීම් පළ කිරීමෙන් එම වැඩසටහන් අතරතුර දැන්වීම් පළ කිරීමෙන් රූපවාහිනී ආයතන ආදායම් ලබයි. එම වැඩසටහන් අතරතුර දැන්වීම් පළ කිරීමෙන් රූපවාහිනී ආයතන ආදායම් ලබයි. රූපවාහිනී ආයතන ආදායම් ලබයි. නේද අපි දැකලා තින්නේ එහෙමනේ ගොඩක් වෙලාවට වැඩසටහනක් යනකොට අතරමැද ওই නාට්‍යයක් එවෙනකොට මගදී දැන්වීම් යනවා. ඒ වයින් තමයි ආදායම උපයන්නේ. දැන්වීම් පළ කිරීමෙන් රූපවාහිනී ආයතන ආදායම් ලබයි. right ඒකටම මෙම දැන්වීම් ප්‍රධාන වර්ග දෙකකි. මෙම දැන්වීම් ප්‍රධාන වර්ග දෙකකි. මෙම දැන්වීම් ප්‍රධාන වර්ග දෙකකි. වර්ග දෙකක් තියෙනවා මෙම දැන්වීම්.
ඒවා නම් ඍජු වෙළඳ දැන්වීම් හා ඒවා නම් ඍජු වෙළඳ දැන්වීම් හා ඒවා නම් ඍජු වෙළඳ දැන්වීම් හා වැඩසටහන් විකාශනය සඳහා අනුග්‍රාහකත්වයන් ලබා ගැනීමයි. නැත්නම් ලබා දීමයි. ඍජු වෙළඳ දැන්වීම් හා වැඩසටහන් විකාශනය සඳහා අනුග්‍රාහකත්වයන් ලබා දීමයි. ස්පොන්සර් කරනවා කියලා කියන්නේ. අනුග්‍රාහකත්වයන් ලබා දීමයි. ඍජු වෙළඳ දැන්වීම් තියෙනවා. ඒකට ඒවා අපි නිතරම දකිනවා වෙළඳ දැන්වීම් විදිහට. සමහර ඒවා තියෙනවා එක එක වැඩසටහන් වලට අනුග්‍රාහකත්වය ලබා දෙනවා. ඒ වැඩසටහන කරන්නේ මෙන්න මේ අපි කියමු කම්පැනි එකක් කියලා. මෙන්න මේ කම්පැනියේ අනුග්‍රාහකත්වයෙන් තමයි මේ වැඩසටහන කෙරෙන්නේ කියලා ඒකත් පළ කරනවා. ඒකට ඒ වගේ වර්ග දෙකකින් මේ දැන්වීම් අංශයේ කටයුතු ඒගොල්ලන්ට දැන්වීම් ලැබෙන විදිහට අපිට දැනගන්න පුළුවන්. right? ඒතකොට ඒකටම ලියා ගන්න විවිධ ජනප්‍රිය වැඩසටහන් හා විවිධ ජනප්‍රිය වැඩසටහන් හා බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන වේලාවන් විවිධ ජනප්‍රිය වැඩසටහන් හා බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන වේලාවන්හිදී විවිධ ජනප්‍රිය වැඩසටහන් හා බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන වේලාවන්හිදී බොහෝ දෙනෙක් රූපවාහිනිය නරඹන වේලාවන්හිදී රූපවාහිනී දැන්වීම් වල මිල ඉතා ඉහළය. රූපවාහිනී දැන්වීම් වල මිල ඉතා ඉහළය. රූපවාහිනී දැන්වීම් වල මිල ඉතා ඉහළය. right? අපි මේ දැන්වීම් අංශය ගැන කතා කරේ. දැන්වීම් අංශය කියලා කියන්නේ අපි අර ගුවන්විදුලි අංශය වගේම තමයි රූපවාහිනී මාධ්‍ය ආදායම් ලබන ප්‍රධාන ක්‍රමය. right? ඒතර මේක ඍජු වෙළඳ දැන්වීම් සහ විකාශන අනුග්‍රාහකත්ව ලබා දීමක් විදිහට අපිට වර්ග දෙකකින් ඒවා දැනගන්න පුළුවන්. right? ඒතර රූපවාහිනියේ ගුවන් කාලය වේලාවෙදි තමයි රූපවාහිනී විකාශනය වෙන කාලය අතරතුර තමයි මේ දැන්වීමුත් ප්‍රචාරය වෙන්නේ. එතකොට මේ විවිධ වැඩසටහන් වල තියෙන ජනප්‍රියත්වය ගොඩක් ජනප්‍රිය වැඩසටහනක් නම් ඒ වෙලාවට දාන ඇඩ් එකක් ටිකක් වැඩි. ගාන වැඩි. මැච් එකක් එහෙම යනවා නම් ওই වැඩි ටිකක්. right? ඒ වගේම රූපවාහිනිය ගොඩක් නරඹන වෙලාවල් තියෙනවනේ මිනිස්සු. ඔය 7 ඉඳලා 10 රෑ 7 ඉඳලා රෑ 10 වගේ වෙනකම්. ඔය සමහරවිට ප්‍රයිම් ටයිම් කියලාත් කියන්නේ ওই ටයිම් වලට තමයි. right? එතකොට ඒ වගේ වෙලාවන් වල ටිකක් වැඩි ගාන. මොකද මිනිස්සු ගොඩක් නරඹනවානේ. එතකොට ওই දවල් කාලේ මිනිස්සු ගෙවල් වල නැති කාලේ වැඩි ගණන් නැහැ. එතකොට ඒ වෙලාව සහ වැඩසටහනේ ස්වභාවය අනුව ජනප්‍රියත්වය අනුව මේ රූපවාහිනී අය කරන ගණන් වෙනස් දැන්වීම් සඳහා. එතකොට මේ දැන්වීම් අංශය ඉතා ප්‍රබල ප්‍රධාන අංශයක් බවට පත් වෙලා තියෙනවා රූපවාහිනී මාධ්‍ය තුල. right. එතකොට අපි අද දවසේ කතා කරේ රූපවාහිනිය සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍යවල තියෙන තව එකක් තමයි තව මාධ්‍යයක් තමයි රූපවාහිනිය. රූපවාහිනිය සම්බන්ධයෙන් අපි කතා කරේ ඒකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සහ විවිධ වැඩසටහන් සම්බන්ධයෙන්ුත් අපි අද දවස තුල කතා කරා. right? එහෙමනම් අපි ටික වැඩිපුර අදත් ලිව්වනේ. right? අපි එහෙනම් නැවත ලබන සතියේ හම්බ වෙමු. මේ 4 වෙනි පාඩමේම තව අලුත් කොටසක් එක්ක. එහෙමනම් හැමෝම පරිස්සමින් ඉන්න දැන් නම් ඉස්කෝලේ යනවනේ ටික ටික. හරි? එතකොට පරිස්සමින් ඉන්න පුළුවන් තරම් මොකද රෝග ප්‍රශ්න තාම තියෙනවා ටික ටික ඒකෙන්ද පරිස්සමින් ඉන්න පාඩම් වල ටික කරගන්න. අපි එහෙමනම් නැවත ලබන සතියේ හම්බ වෙමු. සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයුබෝවන් sir. Thank you sir. Good night.